සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම විශේෂයෙන්ම අපි අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඇදෙව්වේ කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න. එයින් පළවෙනිම කාරණය වන්නේ පසුගිය මාර්තු මාසයේ පළවෙනිදා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී සොයාගත් හිස නොමැති මලසිරුර සම්බන්ධයෙන් වූ පරීක්ෂණය සම්බන්ධ වැඩිදුර විමර්ශන සම්බන්ධව විස්තර කීමට මෙම මලසිරුර සොයාගනු ලැබුවේ කොළඹ වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය එක්තරා ස්ථානයක තිබී එදින සවස 2:30ට පමණ ඒ සමග මේ මලසිරුර මහේත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් එහි රඳවා තබා තිබුණා. ඒ වගේම ඉන්පසුව විමර්ශන සිදු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ විමර්ශනයේදී මෙහි ඝාතකයා සොයා ගැනීමට හැකියාවක් ලැබුණා. ඔහු සියදිවි නසා ගැනීමක් සිදු කර තිබුණා. මෙම මලසිරුරේ හිස නොමැති නිසා මෙය නිසි හඳුනා ගැනීමක් සඳහා අත්‍යවශ්‍යව තිබුණා. ඒ නිසාම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරේ නැහැ. ඒ අනුව මලසිරුරේ සාම්පල් සමග අදාළ මියගිය අයයි සැක කරන ලද තැනැත්තියගේ මවගේ සහ ඇයගේ සොහොයුරාගේ සාම්පල් ලබාගත්තා DNA පරීක්ෂාවක් සඳහා. එය අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබුවා. රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අද දිනේදී ලැබී තිබෙනවා. එම රස පරීක්ෂක වාර්තාවට අනුව රජයේ අතිරේක රස පරීක්ෂක DHL W ජයමාන්න මහතා විසින් සඳහන් කර තිබෙන්නේ මෙම මියගිය තැනැත්තියගේ DNA සාම්පල් ඇයගේ මව සහ ඇගේ සොහොයුරාගේ DNA සාම්පල් සමග සැසඳෙන බව. ඒ අනුව මෙම මියගිය තැනැත්තිය වන්නේ කුරුවිට පොලිස් වසමේ තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි යසෝදා ජයසූරිය මැණිකේ නැමැති 30 ඇවිරිදි කාන්තාව. ඒ අනුව එම මවගේ DNA සාම්පලය අනුව මෙම මියගිය තැනැත්තිය දිලිනි යශෝදා මැණිකේ නැමැත්තිය අදාළ මවගේ ජෛව විද්‍යාත්මක දියණිය බවට DNA පරීක්ෂාවෙන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම එම සොහොයුරාගේ DNA සාම්පලය සමග මෙම මියගිය තැනැත්තිය එම සොහොයුරාගේ ජෛව විද්‍යාත්මක සොහොයුරිය බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙම හඳුනා ගැනීම අනුව ඇය එම සැක කරන ලද මියගිය කාන්තාව බවට නිසැකවම තහවුරු වී තිබෙනවා. ඉන් පසුව මේ සම්බන්ධව අද දින උදෑසන කාලයේදී මෙම හඳුනා ගැනීම සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් පවත්වනු ලැබුවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව කරුණු කීපයක් පැහැදිලි වී තිබෙනවා. පළමු කාරණය වන්නේ මෙම තැනැත්තියගේ හිස වෙන් කිරීම ඇගේ මරණයෙන් පසුව සිදු කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. දෙවෙනි කාරණය ඇය ගැබිනියක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වී තිබෙනවා. ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් කර තිබෙනවා මෙම තැනැත්තිය ආහාරගෙන පැය 2-3 අතර කාලයකදී ඇගේ මරණය සිදු වී ඇති බවට. ඒ වගේම මේ තැනැත්තිය සම්බන්ධයෙන් මේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරලා තියෙනවා. DNA පරීක්ෂණය සිදු කරලා තියෙනවා. කෙසේ වෙතත් මරණයට හේතුව නිසැකවම සඳහන් කිරීමට නම් එහි හිස කොටස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් කිරීමට අවශ්‍ය බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබෙනවා. එයට හේතුව සමහර විට හිසෙහි යම් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නිසා. කෙසේ වෙතත් මේ සම්බන්ධ විශේෂඥ මත දෙකම පොලිසිය වෙත ලැබී තිබෙනවා. ඒ අනුව මේ මියගිය තැනැත්තියගේ හිස ඇය මියගියාට පසු වෙන් කරන ලද බවට අනාවරණය වී තිබෙනවා. ඇය ගැබිනියක් නොවන බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඇය ආහාරගෙන පැය 2-3 අතර කාලයකදී ඇගේ මරණය සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඇය කුරුවිට පොලිස් වසමේ තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි දිලිනි යසෝදා ජයසූරිය මැණිකේ බවට අනාවරණය වී තිබෙනවා.
මේ කරුණු අපි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහි ඝාතකයා දැනට මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම හිස සොයා ගැනීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මේ විමර්ශනය අපිට පුළුවන් වුණා දින 4ක කාලයකදී මූලික වශයෙන් නිම කරන්න. ඒ වගේම මේ වන විට මේ සිද්ධිය වී දින 9ක් ගත වී තියෙනවා. ඒ දින 9 ඇතුළත මේ විමර්ශනයේ 95%කින් විමර්ශන කටයුතු අවසන් කිරීමට හැකි වෙලා තියෙනවා. මේ විමර්ශනය ආරම්භ කරපු දිනේ ඉඳලා දින 3ක් ගත වෙනකොට විමර්ශන මගින් අනාවරණය වුණා මොහු පොලිස් නිලධාරියෙක් බව, පොලිස් සේවයේ සමාජිකයෙක් බව. කෙසේ වෙතත් අපි එය සුළු කොට තැකුවේ නැහැ. ඒ නිලධාරියා හඹා ගියා, නිලධාරීන් කණ්ඩායම් මෙදෙව්වා. ඒ වගේම ඒ අනුව ඔහු හඹා යාමේදී පසුදින වාර්තා වුණා ඔහු සිය දිවි නසා ගැනීමක් සිදු කළ බව. විශේෂයෙන්ම පොලිස් සේවයේ විනය විරෝධී නීති විරෝධී ක්‍රියා කරන නිලධාරීන් සිටිනවා නම් ඒ වගේම අපරාධ වලට සම්බන්ධ නිලධාරීන් සිටිනවා නම් දූෂිත නිලධාරීන් සිටිනවා නම් ඒ සියල්ලන්ටම ඔවුන් කුමන තරාතිරමක් දරුවත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විනය ප්‍රාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා පොලිසිය පසුබට වෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව ඒ ආකාරයටම එම ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබනවා. එම පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ පළ වුණා යම් උපපොලිස් පරීක්ෂකවරයෙක්ගේ බිරිඳ 26 හැවිරිදි තරුණියක් සීදුව ප්‍රදේශයේදී මිය ගිය බවට ඒ වගේම ඇගේ මව විසින් යම් මාධ්‍යයක් වෙත ප්‍රකාශ නිකුත් කර තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කළා. විශේෂයෙන්ම මෙම මරණය සිදු වෙලා තිබෙන්නේ දෙසැම්බර් මාසේ 23 වෙනිදා සීදුව පොලිස් වසමේදී 26 හැවිරිදි තරුණයක් මියගොස් තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙක් මේ තැනැත්තිය විවාහ කරගෙන තිබෙනවා. අවුරුද්දක කාලයක් ඇතුළත විවාහ වීමෙන් අනතුරුව ඇය මියගොස් තිබෙනවා. මේ සම්බන්ධව ඇගේ මව ප්‍රකාශ කරන්නේ මේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙස. නමුත් ඇගේ මවගේ ප්‍රකාශයක් පසුගිය ජනවාරි මාසයේදී සඳහන් කරලා තිනවා. ඇගේ ප්‍රකාශය මගින් දැය සඳහන් කර තිබෙන්නේ මෙම තම දියණිය යම් පෙති වර්ගයක් පානය කර බව. ඒ වගේම මෙම මියගිය චන්ද්‍රප්‍රභා ජිනාදරී නැමැති 26 හැවිරිදි කාන්තාවගේ නැගණිය වන දීපශිකා ජිනාදරී නැමැති තරුණිය සාක්ෂියක් ලබා දී තිබෙනවා. ඇය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ තම අක්කා විසින් නැත්නම් මරණකාරිය විසින් යම් පෙති වර්ගයක් පානය කළ බවට සඳහන් කළ බව. ඒ වගේම මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයේ පැවැත් වූ මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වන ඩී.කේ. විජේවර්ධන මහතා විසින්ද සඳහන් කර තිබෙන්නේ යම් ඖෂධ වර්ගයක් ඇය විසින්ම ලබා ගැනීම හේතුවෙන් සිදු කරගත් මරණයක් බවට ඒ අනුව මීගමුව හදිස්සි මරණ පරීක්ෂකවරයා වන සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මෙය සියදිවි නසා ගැනීමක් බවට තීරණය කර තිබෙනවා. සියදිවි නසා ගැනීමක් සිදුවීමට යම් යම් කාරණා මුල් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි පුද්ගලයෙක් Tamanගේ මරණය තමා කළ ක්‍රියාවකින්ම සිදු කරගත්තට පස්සේ සියදිවි නසා ගැනීමක් බවට පත් වෙනවා. එවන් අවස්ථාවකදී යම්කිසි කෙනෙක්ගේ මරණය සියදිවි නසා ගැනීමක් හැටියට තීරණය වුණොත් ඒ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙනවා නම් එවැනි මරණයක් සම්බන්ධයෙන් ඉන් ඉදිරියට කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. පොලිසියට කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්නේ යම්කිසි කෙනෙක්ගේ මරණය සාහසික ක්‍රියාවකින් තවත් පුද්ගලයෙක් විසින් සිදු කරන ලද සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්, මිනීමැරීමක් නැත්නම් අපරීක්ෂාකාරී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හෝ සියපණ හානි කළ ගැනීමට අනුබල දීම යන ක්‍රියාවන් සඳහා පමණයි. නමුත් සියපණ හානි කර ගැනීමක් සම්බන්ධයෙන් යම් යම් හේතු මුල් වුණත් සියපණ හානි කර ගැනීමක් ලෙස විශේෂඥ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මතය අනුවත් තහවුරු වී තිබෙනවා නම් එවැනි මරණයක් බවට තීරණය වී තිබෙනවා නම් ඉන් ඔබට කටයුතු කිරීමේ කිසිම හැකියාවක් නැහැ. ඊයේ රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ ඩන්කන් පෙදෙසේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ අන්තර්ජාලය හරහා පසුගිය මාර්තු 4 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී විවිධ ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ පින්තූර
තම ගිනුම් පොත හරහා මුහුණු පොතේ ගිනුම් හරහා ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධව මෙම තැනැත්තා MB ඒකනායක නමින් මුහුණු පොතේ ගිනුමක් පවත්වාගෙන යමින් මේ ආකාරයට යම් ඡායාරූප ප්‍රදර්ශනය කර තිබුණා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ගේ ඡායාරූප වලට තවත් පුද්ගලයින්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ජාතීන් අතර අසමගිය විසංවාදය ඇතිවන ආකාරයට ඡායාරූප ප්‍රදර්ශනය කිරීමක් සිදු කර තිබුණා. ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයටයි මේ ඡායාරූප ඔහු මුහුණු පොත හරහා බෙදා හැර තිබුණේ. ඒ නිසා මේ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරගෙන යනවා. මොහු විසින් සිදු කර ඇති වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහය 120 වගේම පරිගණක අපරාධ පනතේ 6 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වෙනවා. ඒ වගේම මොහු සම්බන්ධයෙන් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා තමන්ගේ මුහුණු පොත ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් භාවිතා කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙසට කුමන අවස්ථාවකදීවත් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රවෘත්ති ෂෙයා කරන්නට නැත්නම් බෙදා හරින්නට එපා. ඒවා ෆෝවර්ඩ් කරන්නට තව කෙනෙකුට යවන්නට උත්සාහ කරන්නට එපා. සෑම විටම එවැනි ව්‍යාජ අසත්‍ය ඒ වගේම Taman සත්‍ය බවට නොදන්නා ප්‍රවෘත්ති ෂෙයා කිරීමේදී ෆෝවර්ඩ් කිරීමේදී ප්‍රවේශම් වන්න මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම පොලිස් මාධ්‍ය කොට්ටාශය ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාශය සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තරයෙන් සැරිසරමින් ජාතික ආරක්ෂාවට ජාතීන් අතර සමගිය ඇතිවන ආකාරය නැති කිරීමට ජනතාව නොමග යවන ජනතාවට අසත්‍ය ලබා දෙන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. ඒ නිසා එවැනි ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටිනවා. එමෙන්ම පොලිසිය වෙත යම් යම් ආකාරයෙන් තොරතුරු ලැබී තිබෙනවා. දැන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙනවා මේ දිනවල. ඒ අවසන් වීමට තවත් දින කිහිපයක් තියෙනවා. එය අවසන් වීමෙන් පසුව අප සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතවත් ඒ වගේම ඉන්පසුව වෙනත් ස්ථානවලත් සමහර විට අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා හරහා උපයෝගී කරගෙන ඒ අවසන් වීමෙන් පසු මෙම සිසුන් සම්බන්ධ කරගෙන විවිධ සාද පැවැත්වීමට උත්සාහ දරන බවට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඒ වගේම විවිධාකාරයට මෙම සාද පවත්වමින් යම් යම් ව්‍යාපාර කිරීමට යම් පිරිස උත්සාහ දරන බවට එක් පැත්තකින් යම් සාදයක් මත්පැන් මත්ද්‍රව්‍ය සහිතව පැවැත්වුවොත් එය දඬුවම් ලැබිය හැකි වරදක්. අනෙක් පැත්තෙන් නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ට නොදන්වා කිසිම සාද එක් රැස්වීම් පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පොලිස් බුද්ධ්‍යංශ මගින් මේ පිළිබඳ තොරතුරු ලබාගෙන තියෙනවා. එවැනි ක්‍රියා සංවිධානය කරන අයට, ඒ වගේම එවැනි ක්‍රියාවලට සහභාගී වෙන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් අපි සිවිල් ඇඳුමින් නිලධාරීන් යොදවා තිබෙනවා. අනිවාර්යෙන්ම දැන් මේ අවසන් දිනවල මෙවැනි ආකාරයට ගැටුම් ඇති කර ගැනීමට ඒ වගේම විවිධ වෙනත් ක්‍රියා සිදු කිරීමට නිරෝධායන රීති උල්ලංඝනය කිරීමට යන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. නමුත් ඒ සඳහා නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් වගේම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවලා තිනවා. අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ මොකද මේ ශිෂ්‍යෝ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටින්නේ. ඊළඟට උන් උසස් පෙළ විභාගයේ තියෙනවා. ඊළඟට උන්ට විශ්වවිද්‍යාලයන්ට තියෙනවා. උසස් අධ්‍යාපනයේ තියෙනවා. ඉතින් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගෙන හොඳ පැවැත්මකින් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම. ඔවුන් තාම ජීවිතය ආරම්භ කරලවත් නැහැ. ඒ නිසා මෙවැනි කිසිම ආකාරයක නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ නොවී සිටීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම නගරබද පාසල් ආශ්‍රිතව තමයි මේ තොරතුරු ලැබී තිබෙන්නේ. මේ ගැන අපි දැඩි අවධානයකින් යුතුව ක්‍රියා කරනවා. විශේෂයෙන්ම අපි දෙමව්පියන්ටත් දැනුම් දෙනවා මේ තමුන්ගේ දරුවන්ගේ විභාගයේ අවසාන වෙන දිනේදී ඔවුන්ට නිසි උපදෙස් දීලා යවන්න. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නේ වගේම විභාගය අවසන් වුණු වහාම තමන්ගේ නිවසට පැමිණෙන්න කියලා ඔවුන්ට දැනුම් දෙන්න. එක් පැත්තකින් සමාජ විරෝධී නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නොවී ඉන්න අවශ්‍යයි. අනෙක් පැත්තෙන් නිරෝධායන රීති කඩ කිරීමෙන් වැළකීමට අවශ්‍යයි.
ඔය දැන් මේ සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව මගින් මේ වන විටත් ඒ සම්බන්ධව නිල පැහැදිලි කිරීමක් කර ගැනීමට අපි ඉන්දියාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දැනුම් දීලා තිබෙනවා. සම්පූර්ණ විස්තර සහිත වාර්තාවක් එවන ලෙසට ඒ අනුව එම වාර්තාව පැමිණෙන තුරු අපි දැනට පසු වෙනවා. අපි විශ්වාස කරනවා අද හෝ ඒ වගේම හෙට නැත්නම් තවත් දින කිහිපයකින් ඒ සම්බන්ධ නිල වාර්තාව අපිට ලැබෙයි කියලා. ඒ අනුව අපි මේ ලංකාවෙන් මොවුන් පිටව ගියේ කුමන ආකාරයටද ඒ ගිය පුද්ගලයන් කවුද මේ සියල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයත් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරනු ලබනවා. තවම අපිට මේ තොරතුරු සම්පූර්ණ වශයෙන් ලැබිලා නැහැ. ඒ ලැබුණු පස්සේ තමයි අපි ඒ ගැන කටයුතු කරන්නේ. නෑ මේ ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබුණේ ඒවා පමණයි. අපිට නිල වශයෙන් ලැබුණාම අපි ඒ ගැන සඳහන් කරනවා. දැන් මේ ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. අපේ කොළඹ අපරාධ කොට්ටාශය මේ ගැන විමර්ශනයක් කරනවා. ඒ වගේම විනය මට්ටමින් අපි SIU එක නැත්තම් පොලිස් විශේෂ විමර්ශනයකගේ විමර්ශනයක් කරලා තිනවා. ඒ පූර්ණ විමර්ශනවල ප්‍රතිඵල ලැබුණු පසු ඉදිරි පියවර ගැනීම නියමිතයි. ඔහු දැනට වැඩ තහනම් කළා. ඔහු දැනට වැඩ තහනම් කළා තියෙන පුද්ගලෙක්. දැන් ඒ අපි සාකච්ඡාවේ සඳහන් කළ කරුණුත් අපි ගෙන්නගෙන ඒ ගැන විමර්ශනයක් සිදු කරනු ලබනවා. දැන් ඊයේ ඔහුට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඔහු කරන ලද කතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගන්න ඔහු පැමිණියේ නැහැ. ඒ වගේම ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 6 වගන්තිය අනුව ඔහුට අද දින පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණා. නමුත් අද දිනෙත් පැමිණිලා නැහැ. දැන් අපරාධ නඩු විධාන සංග්‍රහය 109 6 වගන්තිය අනුව යම්කිසි කෙනෙක් යවන නිවේදනයක් එය නීත්‍යානුකූල නිවේදනයක් වෙනවා. එවැනි නිවේදනයක් සම්බන්ධයෙන් ක්‍රියා නොකළහොත් ඒ සම්බන්ධවත් නීතිමය පියවර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම අදාළ නිශ්චිත කරුණ එනම් මෙම කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් උත් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍යයි. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව ඉදිරි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම දැන් යම්කිසි කෙනෙක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 6 වගන්තිය අනුව යම්කිසි කෙනෙකුට දැනුම් දුන්නාම ඒකට නොපැමිණෙනවා නම් ඒකට සාධාරණ හේතුවක් නොමැති නම් ලංකාවේ අපරාධ නීතිය දන්නේ සංග්‍රහය අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා.